ආයිබෝවන් සුබදැසනක්. සාමාන්‍යයෙන් අතේ ඇඟිලි පහ මිට මොලවනකොට ඔබට උනත් හරි ශක්තියක් දැනෙනවා. මෙන්න මේ කොවිඩ් අභියෝගයේ හමුවෙත් මෙන්න මේ මිට මොලවාගත්ත ශක්තිය තුළ එකමුතුකම අපිට ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ කොවිඩ් අභියෝගයේ හමුවෙත් වඩා සාර්ථකත්වයේ ඇති කරගන්න. දැන් මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ වෛද්‍ය ක්‍රමයන් ඔස්සේ බටහිර වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙන්න මේ ආදිනු වෛද්‍ය ක්‍රමයන් එකතුව කොවිඩ් අභියෝගය ළඟ කොයිතරම් සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයිද? අද අපි අවධානය යොමු කරන්න සූදානම් මේ ආයුර්වේද ක්‍රම ඔස්සේ කොහොමද අපි මේ අභියෝගය වඩා සාර්ථක කරගන්න නම් වැඩ කරන්න ඕන ක්‍රියා කරන්න ඕන කියන කාරණාව පිළිබඳව. අද අපි ඒ වෙනුවෙන් ආරාධනා කරා ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් අපේ වෛද්‍යතුමන්ට ආයුබෝවන් වෛද්‍යතුමනි. ඒකම ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිමිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් ඉන්නවා. ආයුබෝවන් වෛද්‍යතුමනි. අපි මේ එකතුවෙන් අද බොහෝ දේවල් ඔබව දැනුවත් කරමින් කතා බහ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි මුලින්ම මේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහත්මයාගෙන් පටන් ගත්තොතින් වෛද්‍යතුමනි අපිට පැහැදිලි කර දෙන්න. දැන් ආයුර්වේද ක්‍රමය ඔස්සේ කොහොමද මේ කොවිඩ් අභියෝගයේ හමුවේ වඩා සාර්ථක වෙන්න ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ? ඔව්, ඊටාම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි ආයුර්වේද ක්‍රමය ඔස්සේ වඩාත් ප්‍රතිඵලදායී ක්‍රමවේදයක් කට යන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරනකොට අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා සලකලා බැලුවොත් ඒක අපිට උරුම වෙච්ච එහෙම නැත්නම් දැන් අපේ රටේ ගැන කල්පනා කරමු ශ්‍රී ලංකාව ගැන කල්පනා කරලා බැලුවොත් අපිට තියෙන වෛද්‍ය ක්‍රම විශාල ප්‍රමාණයක්. එකක් තමයි මූලික වශයෙන්ම අපි භාවිතා කරන බටහිර වෛද්‍ය ක්‍රමය. ඊළඟට ඉන්දියාවේ අපිට ආපු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇත්තටම උතුරු ඉන්දියාවෙන් අපට ලැබිච්ච වෛද්‍ය ක්‍රමයක්. ඒ වගේම අපිට තියෙනවා යුනානි කියලා වෛද්‍ය ක්‍රමය. ඒක අරාබිකරයෙන් අපිට ආපු මේක මුස්ලිම් ජාතිකයන් වැඩිපුර භාවිතා කරන වෛද්‍ය ක්‍රමය. ඒ වගේම අපිට තියෙනවා සිද්ධ කියන වෛද්‍ය ක්‍රමය. සිද්ධ වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ අපිට එයත් ඉන්දියාවෙන්ම ආපු දෙයක්. ඉන්දියාවෙන් ආපු මේ වෛද්‍ය ක්‍රමය ඉන්දියාවේ තමිල්නාඩුවේ එහෙම නැත්නම් දකුණු ඉන්දියාවෙන් අපට ලැබිච්ච වෛද්‍ය ක්‍රමයක්. ඊට අමතරව අපේ රටේ තව භාවිතා වෙනවා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය, චීන කටු චිකිත්සාව චීනයෙන් ලැබිච්ච මේ වගේ වෛද්‍ය ක්‍රම. නමුත් මෙතෙන්දී අපි තවත් වැදගත්ම තැනක් දෙන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වගේම අපිට උරුම වෙච්ච අපේ දේශීය වෛද්‍ය අපේ ඥානය. අපේ ලංකාවට උරුම වෙච්ච අපේ ඥානය. එතකොට මේ ඒවට අපි කියනවා ට්‍රැඩිෂනල් මෙඩිසින්ස් කියලා. එක එක රටවල් වල තියෙන පාරම්පරික වෛද්‍ය ක්‍රම. එතකොට අපිට මේ සියල්ලම උපයෝගී කරගෙන යම් තැනකට එන්න පුළුවන්. ඒක තමයි මේ අපි සාමූහික ප්‍රයත්නය කියන උත්සාහය දරන්න පුළුවන්. එතකොට මේක අපි තවදුරටත් කතා කරනවා නම් මේ කොරෝනා රැල්ල දැන් මේ අද ඊයේ පටන් ගත්තේ නෑ. දැන් අවුරුද්දකට වඩා වැඩිනේ. එතකොට අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුල අපේ රටේ හරි හැටියට නොකරුණාට අපිට වෙනත් රටවල් වල මේක අත්හදා බලලා තියනවද කෙරලා තියනවද කියන කාරණාව වැදගත් වෙනවා. ඒකෙන්ද මම මතක් කරන්න කැමතියි දැන් අපි ඕන තරම් අපිට සාක්ෂි තියෙනවා. අපි මාධ්‍ය හරහා අපි දැනුවත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය හරහා මේක දේශීය වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රමය කියන මේ කාරණා දෙකම ඒ කියන්නේ සාම්ප්‍රදායික තමන්ගේ වෛද්‍ය ක්‍රම සහ නවීන වෛද්‍ය විද්‍යාවත් එකතු කරගෙන මේක හොඳට පාලනය කරපු රටවල් තියෙනවා. ඒකේ මූලිකත්වය ගන්නේ චීනය. දැන් ඒ විදිහට එකතුවෙන් එහෙම ගමනක් යනවා නම් ඒ ගමන තව පැහැදිලි කරගන්න අපිට ඕමනයි. ඔය අතර දැන් මේ අබේවර්ධන අපේ වෛද්‍යතුමන්ගෙන් අහන්න කැමති ඔබතුමාගේ සංකල්පයක් විදිහට එනවා කොවිඩ් වසංගතයේ එකතුව පරදුමු කියලා. මොකද්ද ඔබතුමා මේ එකතුව කියලා අදහස් කරන්නේ? ඇත්තටම ඉනුෂා එකතුව කියන එක අපි බෞද්ධ දර්ශනය ගත්තත් සමගිය බලය වේ.
සමගි වීම තමයි හැම දෙයකටම අපිට දෙන්න පුළුවන් සාර්ථකම උත්තරය. දැන් මේ කොරෝනා වසංගතය අපේ තෙන්නකෝන් වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ දැන් බලන්න අවුරුදු එකමාරකට ආසන්න කාලයක් අපි මේ රෝගයත් එක්ක ප්‍රබල විදියට පීඩාවකට ලක් වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම අපි කතා කරන්න ගියොත් අද අපි හැමදෙනාම මේ වෙනකොට මරණ සහතිකයේ අතේ තියාගත් පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නවා. එතකොට අපිට තියෙන මේ දිනේ දාන්න පමණයි. ඒ නිසා දිනය අපිට කවදද තීරණය වෙන්නේ කියන යම්කිසි චකිතයකට පත් වුණු මානසික තත්වයකින් අපි ජීවත් වෙන ජනතාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි හොඳින් තේරුම් ගත්තොත් ඔබට වැටහෙවි මේ රටේ සමගියෙන් විසඳුරු කරුණු ගොඩක් තියෙනවා. 1948 අපිට නිදහස ලැබුණේ කොහොමද? සියලුම ජාතීන් වශයෙන් පිළිගැහිමක් තිබුණේ නැහැ. සියලුම ජාතීන් එකතු වෙලා එක තැනකට ගොනු වෙලා මේ රටට නිදහස අවශ්‍යයි කියලා බලපෑමක් කරලා මේ රටට නිදහස ලබා ගත්තා. ඉන්න අනතුරු අපිට මෑත කාලේම හොඳටම පේන දෙයක් තමයි 30 අවුරුදු යුද්ධය. ඒ 30 අවුරුදු යුද්ධයේදී අත් වශයෙන්ම මේ ජනතාවගේ මානසික තත්ත්වය එක තැනකට ගොනු කරා මේ රට නිදහස් කරගත යුතුයි කියන එක. ඒ කියන්නේ ඒකත් එක්තරා විදියක ත්‍රස්තවාදයක් එක්තරා විදියක වසංගතයක්. ඉතින් මේ තත්ත්වය අපි මිදුනේ කොහොමද? අන්තිම කුඩා දරුවාගේ සිට මහමෙදුර දක්වා ලොකු කැපකිරීමක් කරලා ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි දුක් විඳ තැනින් මිදුණා. දැන් අපි මේක හිතලා බැලුවොත් මේ මෑත කාලීන මේ සිදුවීමත් එක්ක දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේක ත්‍රස්තවාදය කියන්නේ පුද්ගලයොත් එක්ක සිද්ධ වෙන සටනක් විස බීජයත් එක්ක සටන ඊට වඩා වෙනස් කියලා. ඇත්ත. විස බීජයත් එක්ක සටන් කරන්න තමයි සෞඛ්‍යංශ තියෙන්නේ. එතකොට මේ සෞඛ්‍යංශවල කොයිතරම් දුරට මේ වෙනුවෙන් දායකත්වයේ ලබා ගන්නවද කියන එක පිළිබඳව ඇත්ත වශයෙන්ම ඉනුසි මේ ප්‍රශ්නය පිළිබඳව මගේ හදවතේ කැකෑරිච්ච ප්‍රශ්නයක් තිබුණා. මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතකොට මගේ මේ වසර ගණනක ජීවිත කාලයේ මගේ වෘත්තීය අත්දැකීම් එක මම දැකපු දෙයක් තමයි අපිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් විශාල කර්තව්‍යයක් කළ හැකි. අපිට විශාල දෙයක් කරන්න පුළුවන්කම තිබුණාට අපෙන් ගත්තේ වැඩ කොයිතරම් ප්‍රමාණයක්ද කියන එක වසංගතයේ විතරක් නෙමෙයි ගොඩාක් ප්‍රශ්නවලදී ඇත්ත වශයෙන්ම සැක සංකා මතුවෙන ගැටලු සහගත තැනක්. ඉතින් මෙතනදී මේ කොරෝනා වසංගතයට මම නිතරම මේ සම්බන්ධව සාකච්ඡා කීපයකට විවිධ නාලිකාවල සහභාගී වෙලා තියෙනවා. මෙහිදී මම පුළුවන් උපරිමයෙන් කරුණු දැක්වීම කරා ආයුර්වේදයේ මෙය වැඩ ගන්න පුළුවන් දේශීය වෙදකමක් සහ ආයුර්වේදයක් අපිට තියෙන්නේ. මෙතුමා පැහැදිලි කළා වගේ යුනානි වෙදකම, සිද්ධ වෙදකම, චීන කටු වෙදකම, අපේ හෙළ වෙදකම මේ සියලුම දේ එකතු කරලා අපිට ගොනු වුණු වෙදකමක් අපිට තියෙනවා. ඒ කියන්නේ ලෝකයට නැති දෙයක් අපිට තියෙනවා. ඒ දේ තමයි හෙළ වෙදකම. එතකොට හෙළ වෙදකම තුල තියෙනවා ලෝකයේ අනිකුත් වෛද්‍ය ක්‍රම සමග තරඟ කළ හැකි ශක්තියක්. එතකොට එතනදී ඉන්දියානු සම්භවයත් එක්ක ආපු ආයුර්වේද වෙදකමත්, යුනානි වෙදකම, සිද්ධ වෙදකම, චීන කටු වෙදකම මේ සෑම දෙයක්ම එකතු කරලා එක තැනකට ගත්තම බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්ක අපිට විශාල ගමනක් යන්න පුළුවන්. මෙහිදී අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. දැන් වසර එකමාරක කාලයක් තුල අපි රැලි 3කට මුහුණ දුන්නා. පළමු රැල්ල කොරෝනා, දෙවනි රැල්ල, තුන්වෙනි රැල්ල. එතකොට පළවෙනි රැල්ල අපි ඉතා සාර්ථකව මුහුණ දුන්නා. දෙවනි රැල්ල යම් කඩාවැටීම් වලට ලක් වුණා. යම් තරමක සාර්ථකව මුහුණ දුන්නා. නමුත් අවසාන රැල්ල වෙනකොට අපි ඉතාම ප්‍රබලව කඩාවැටෙන තත්යකටපත් වුණා. අද අපි ප්‍රවෘත්ති බලනකොට ඔබ හැම දිනකටම තේ වැටහෙනවා ඇති නුෂි. දැන් බලන්න දවස ගානේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. දවස ගානේ මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. දවස ගානේ මානසික පීඩනය වැඩි වෙනවා. දරුවන්ට ඉස්කෝල අධ්‍යාපනය නැහැ. රැකියාවට නිදහසේ යන්නේ නැහැ. මිනිස්සුන්ට ආර්ථික පීඩන මතුවලා තියෙනවා. සෞඛ්‍ය පීඩන මතුවලා තියෙනවා. මේ කොරෝනා රැල්ල තුලින් සැඟවුණු රෝග ගණනාවකට අපි කවුරුත් ලක් වෙලා තියෙනවා. ඩෙන්ගු වසංගතය එක පැත්තකින් තියෙනවා. තවත් ඊට අමතරව බෝ වන රෝග සහ බෝ නොවන රෝග කියන පීඩාකාරී තත්ත්වයන් සියල්ලකටම අපි කවුරුත් ලක් වෙලා තියෙනවා. අපේ ජනතාව පීඩාවකටපත් වෙලා තියෙනවා. එතකොට මෙවැනි අවස්ථාවකදී මෙවැනි ප්‍රශ්නයක් निराකරණය කරන්න මම ඒකයි යෝජනා කරේ මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන වටිනාකම පිළිබඳ මාලත් අධ්‍යාපනයේ සහ මගේ දැනුමත් එක්ක මම කතා කරා වෛද්‍යවරු කීප දෙනෙක් එක්ක. ඇත්ත වශයෙන්ම අපේ හිතවත් ડોક્ટર මේ වෙලාවේ අත් වශයෙන් මම මතක් කරන්න ඕනේ ඩැනිස් රේව පෙරේරා මැතිතුමා. ඒ වගේම මෙතුමත් එක්කත් සාකච්ඡා කරා මම මේ සම්බන්ධව කතා කරාම ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් මට ඊටාම සහයෝග විදිහේ
කටයුත්තක් ලැබුණා අපි එකමුතු වෙලා වැඩ කරන තේමාවක් අපි රටට ගෙනල්ලා ඒ තේමාව අපේ රටේ ජනතාව තුළටත් මේ සම්බන්ධව බලධාරීන් තුළටත් ඒ වගේම සෞඛ්‍ය අංශයේ අපේ ක්‍රමය අසාර්ථකයි කියලා කතා කරන අයට අපි මේ තුලින් උත්සාහ කරනවා මේ ක්‍රමය අසාර්ථක නෑ මේකේ සාර්ථකභාවය දැනගන්න නම් ඔබ අපිත් එක්ක වේදිකාවට එන්න. ඇත්ත වශයෙන්ම යම් විදියකින් බටහිර වෛද්‍ය ක්‍රමයේ බටහිර වෛද්‍යවරු මම දැකලා තියෙනවා සමහර වෙලාවට කියනවා තෙල් බෙහෙත් ගාලා කොරෝනා විසඳන්න බෑ කියලා. අපි කොයි වෙලාවකවත් කියලා නෑ ඉනුසි තෙල් බෙහෙත් ගාලා කොරෝනා විසඳනවා කියලා. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න මේ ලඝු කළා කතා කරන්න එපා ආයුර්වේද වෙතකම. ආයුර්වේද වෙතකම දේශීය වෙතකම කියන්නේ පුළුල් පරාසයක් තුරට විහිදුණු විද්‍යාත්මක පදනමක් තියෙන වෙතකම වෛද්‍ය ක්‍රමයක්. එතකොට මේ වෛද්‍ය ක්‍රමේ විද්‍යාත්මක බව වටහා ගන්න නම් අපි කවුරුත් එක බේසයකව එකතු වෙලා අපි සාකච්ඡා කළා අපි නිගමනයකට එන්න ඕනේ මේ වෙදකම මේ සඳහා එකතු කර ගැනීම සුදුසුද නැද්ද කියන එක. ඇත්ත වශයෙන්ම ඒ සඳහා සුදුසු පුද්ගලයන් ගොනු කරගෙන කටයුතු කරොත් යම් පහුගිය කාලේ අපි දැක්කා වෙච්ච වැරදි ඒ වැරදි නොවන කණ්ඩායම ඉන්නවා මේ රටේ. මේ ගැන කතා කළ හැකි උගත් බුද්ධිමත් වෛද්‍ය කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ වෛද්‍යවරුත් එක්ක මේක සාකච්ඡා කරලා ඇත්ත වශයෙන්ම හොඳ තැනකට අපිට ගේන්න පුළුවන් නම් ඉන්නෝසි මේ හරිත ටීවී නාලිකාව අලුත් නාලිකාවක් වුණාට මේ අලුත් අදහස ජාතික වැඩක් හැටියට අපිට කරන්න පුළුවන් වේදිකාවක් මේ හරහා සකස් කරනවා නම් මම හිතන්නේ ඊටාම වටිනවා. බෙදීමට වඩා බැදීමෙන් බොහෝ දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ කාරණාව තවත් දුරටත් ඉස්සරහට අරන් යන්න කැමතියි. වෛද්‍යතුමන් නැවතුවා චීනයේ උදාහරණයට අරගෙන. හැබැයි වෛද්‍යතුමනි දැන් බොහෝ දෙනෙක්ගේ විශ්වාසය තියෙන්නේ කොවිඩ් වලට ලෝකේ තියෙන එකම විසඳුම එන්නත් කරණය. වෙන විසඳුමකට පිළිබඳව ලෝකේ කතා බහ කරන්නේ නැහැ මේ වෛරස් තත්ත්වයන් හමුවේ. දැන් ඒතර ඔබතුමාලගේ පැත්තෙන් මොකද්ද යෝජනාව? දැන් ඇත්ත වශයෙන්ම මම නැවත වරක් මගේ අර චීනේ කතන්දරයට යනවා. දැන් චීනය දිහා බැලුවාම චීනය මේක පාලනය කරපු ක්‍රමය මොකද්ද? චීනය විතර නෙමෙයි තායිලන්තයේ ඒ වගේ රටවල් කීපයක්ම තියෙනවා. ඒ රටවල් තුල මේ දේශීය වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රමය එකතු කරගෙන තමයි මේක කරේ. එතකොට අපි උදාහරණයක් විදිහට දැන් මට චීනය පිළිබඳ අත්දැකීම් තියෙනවා. මම අධ්‍යක්ෂවරයා විදිහට ඉන්නකොට මම විතරක් නෙවෙයි මගේ රෝහලේ කාර්ය මණ්ඩල අපේ ආයුර්වේද වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් මම උත්සාහ කරලා චීනයේ පුහුණුව ලබන්න ඇරියා. එතකොට මම ලැබුවා ඒ පුහුණුවක්. ඒ පුහුණුව තමයි හොස්පිටල් මැනේජ්මන්ට් කියන එක. රෝහල් කළමනාකරණ. ඉතින් ඒ අවස්ථාවේ මගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. දැන් චීනයේ දිහා බැලුවාම චීනයේ වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඒව තමයි අපි මේකට ගන්න ඕනේ. එතකොට චීනයට ගියාම චීනයේ තියෙන රෝහල් වර්ග කීපයක්. එකක් තමයි බටහිර රෝහල් තියෙනවා. තව රෝහල් තියෙනවා ඒගොල්ලන්ගේ දේශීය රෝහල්. තවත් රෝහල් තියෙනවා බටහිර වෛද්‍ය ක්‍රමය සහ ඒගොල්ලන්ගේ දේශීය වෛද්‍ය ක්‍රමය. traditional Chinese medicine කියන එක. TCM කියලා කියන්නේ. ඒක දෙකම ප්‍රැක්ටිස් කරනවා. එතකොට දැන් චීනයේ රෝහලකට වෛද්‍යවරයෙක් මේ රෝගියෙක් ගියාම එතන ඉන්න වෛද්‍යවරයාට හොඳ දැනුමක් තියෙනවා. මේ රෝගියාට සුදුසු බටහිර වෛද්‍ය ක්‍රමයේද දේශීය වෛද්‍ය ක්‍රමයේද එහෙම නැත් ඒගොල්ලන්ගේ චීන දේශීය වෛද්‍ය ක්‍රමයේද එහෙම නැත්නම් වෙනත් විකල්ප ක්‍රමයක්ද කියන කාරණා උඩ තමයි මේ රෝගියා යොමු වෙන්නේ. පළවෙනි තැනින්දීම යොමු වෙනවා. එතකොට ඒවට අපි කියනවා ඉන්ටිග්‍රේටඩ් මෙඩිකල් සිස්ටම් කියලා. ඒ කියන්නේ මේ අපි කතා කරන මේ සාමූහික එකතු වීමෙන් කරන ක්‍රියාව. එතකොට එවැනි පද්ධතියක් තියෙනවා. එතකොට අපි දැන් ඒ රටවල් වල රටේ දැන් අපි දකුණු කොරියාව ගත්තොත් දකුණු කොරියාව මේක ඉතාම පැහැදිලිව මේ ක්‍රමවේදය කරනවා. ඒගොල්ලන්ගේ වෛද්‍ය ක්‍රමයත් බටහිර වෛද්‍ය ක්‍රමයත් සමගාමීව යනවා. එතකොට දකුණු කොරියාවේ රාජ්‍ය වෛද්‍යවරයා හරි රාජ්‍ය වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙක් විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ දේශීය වෛද්‍යවරයෙකුත් ඉන්නවා දකුණු කොරියාවේ. ඒ වගේ ඒ තැනක් ලබා දීලා තියෙනවා. ඒ තුල යම් මේ වගේ අවස්ථාවලදී උපදෙස් ලැබෙනවා මෙහෙම කරන්න. එතකොට අපි නැවත එනවා නම් චීනයේ අපි දන්නවා ලෝකේ චීනයේ වුහාන් නගරයේ තමයි මේ විස බීජය ඉස්සෙල්ලාම හඳුනාගත්තේ. එතකොට ඒගොල්ලෝ කරා දේශීය වෛද්‍ය ක්‍රමය පාවිච්චි කරා. එතකොට ප්‍රචලිතම දේ තමයි ඒගොල්ලෝ බටහිර ඖෂධ සමග පාවිච්චි කරන ගමම දේශීය ඖෂධ පාවිච්චි කරා. එතකොට චීනයේ ඒ පරීක්ෂණවලදී ඒ කරපු කටයුතු වලදී මේක ඇත්තටම කොරෝනා කියන එක ගත්තොත් කොරෝනා කියන්නේ වෛරස් එකක්. COVID-19 තමයි ඒකේ රෝගය නම් කරලා තියෙන්නේ. එතකොට මේක කොහේ හැදෙන රෝගයක්ද? ඇත්තටම මේ අපේ ප්‍රතිශ්‍යාව වගේ රෝගී තත්ත්වයක් නේද? උගුර කන නාසය ඒවා ආශ්‍රිතව මේ ඉහළ
අපර් රෙස්පිරේටරි ට්‍රැක්ට් එකේ එහෙම ශ්වසන පද්ධතිය ඉහළ කොටසේ ඇති වෙන රෝගී තත්ත්වය. ඊට පස්සේ ඒක බරපතල වෙලා නියුමෝනියා තත්ත්වයෙන් තමයි පෙනහළු වලට ගිහිල්ලා රෝගීන් මිය යන්නේ. එතකොට මේකෙදි ඒගොල්ලන් පාවිච්චි. එතකොට අපේ විදකමෙත් අපි දකිනවා අපි මේක සෙම සම්බන්ධ. එම ආයුර්වේදයේ ත්‍රිදෝෂ ගත්තොත් වාත පිත්ත කප සමහර වෙලාවට අපි ලඝු කරනවා මේගොල්ලෝ නාඩි වලින් කරන්න ඕනේ. මේගොල්ලෝ වාත පිත්ත කප වලින් කියන දේත් වරුන් අරන් කරන්න ඕනේ. හොඳයි. එහෙම එතෙන්ට ආවත් අපි මේක තේරුම් ගන්නවා මේක කප දෝෂය නැත්නම් සෙම් දෝෂය. එහෙමනම් අර චීනෙත් බැලුවා මේක සෙම උල්බන මේ සෙමත් එක්ක සම්බන්ධ රෝගී තත්ත්වය. එතකොට ඒගොල්ලෝ බැලුවා ඒ සඳහා දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන ඖෂධ මොනවද? එතකොට ඒගොල්ලෝ ඒව පාවිච්චි කරා. දැන් අපටත් තියෙනවා ඒ වගේ දෙන්න පුළුවන් මේ එක එක තැන. දැන් මේකට ඇත්තටම බාධක තියෙනවා. ඔබතුමී මට වෙලාවක් දුන්නොත් මම ඒක පැහැදිලි කරන්නම්. දැන් මේ බාධක වලට කලින් වෛද්‍යතුමනි අහන්න කැමති මොනවද තියෙන ක්‍රම ප්‍රතිකර්ම ක්‍රම? ඒක තමයි. දැන් අපි ඒ ක්‍රමය ගත්තොත් එහෙම ඒ චීනේ අපිට තියෙන සෙමට කරන්න පුළුවන්. අපේ කප දෝෂය අඩු කරන වෙදකම් අපිට තියෙනවා. දැන් අපිට තියෙන හොඳ ඖෂධ. අපේ දේශීය ඖෂධ තියෙනවා. ඒ වගේම අපේ ආයුර්වේද ඖෂධ තියෙනවා. එතකොට මේවා ඉවක් බවක් නැතුව එක එක්කෙනා එක එක මත ප්‍රකාශ කිරීම නෙමෙයි විය යුත්තේ. මේවා පර්යේෂණ මට්ටමින් මේ தත්වෙට යන්න ඕනේ. එතකොට අපිට අපේ වෛද්‍යවරු ගත්තා අපේ පාරම්පරික වෛද්‍යවරු සහ අපේ උපාධාරී වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ආයුර්වේදේ. ඒ වගේම අපේ කතිකාචාර්යවරු ඉන්නවා විශ්වවිද්‍යාලවල. එතකොට මේ කණ්ඩායම එක්කහු කරලා යම්කිසි தත්වයකට අපිට මේක ගේන්න පුළුවන්. එතකොට අර චීනි කරා වගේම අපේ ඖෂධ පද්ධතියත් මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා කියලා මේ රෝගීන් අමාරුවේ දාන්න බෑ. දැන් අපි දන්නවා කොරෝනා රෝගය වැඩි වැළඳුන කෙනෙක්ට කොයි මොහොතේ හුස්ම ගැනීමේ අපහසුතාවද. එතකොට අපිට තියෙන්න ඕනේ ඔක්සිජන් සපයන්න පුළුවන්කම තියෙන්න ඕනේ, වෙන්ටිලේටර්ස් තියෙන්න ඕනේ, ICU තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සියලු පහසුකම් එතකොට බටහිර ක්‍රමයේ තියෙනවා. එතකොට එක්කෝ දැන් අපිට සන්තෝෂයි ඊයේ පෙරේදා අපිට බටහිර ආයුර්වේද රෝහල් විශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. දැන් ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට. එතකොට දැන් ඇත්තටම ඒවා ඉන්න කණ්ඩායම දිහා බැලුවත් ඒගොල්ලන්ට යමක් කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නේ. දැන් අපේ හෙදියෝ අපි කතා කරමු. පළවෙනියෙන් මම හෙදියෝ ගැන කතා කරුවා. අපේ හෙදියෝ කියන්නේ ආයුර්වේදයේ ඉන්න රෝහල් වල ඉන්න හෙදියෝ සියලු දෙනාම බටහිර රෝහල් වලට බටහිර පුහුණුව ලබා ගත්තා. මම අධ්‍යක්ෂකවරයා වශයෙන් ඉන්න කාලේ ඒගොල්ලන් අපි බටහිර පුහුණුව ලබා දීපු NTS එකෙන් අවුට් වෙච්ච අය ඒගොල්ලන් අපිට ගෙනල්ලා අපේ බෙහෙත් විතරයි අපේ ෆාමකොලොජි එක පාමකොලොජි කියන මේ සබ්ජෙක්ට් එක තමයි අපි වැඩිපුර ඒගොල්ලන්ට කියලා දුන්නේ මේ බෙහෙත් පිළිබඳව. එතකොට දැන් ඒගොල්ලන්ට දෙපැත්තෙම හොඳ දැනුමක් තියෙනවා. එතකොට ඒ වගේම අපේ වෛද්‍යවරු ගත්තාම මේ දැන් ඉන්න වෛද්‍යවරු අර බටහිර වෛද්‍ය ක්‍රමයට විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න පොඩි ලකුණු ප්‍රමාණයක් මදි වෙලා බයෝ ස්ට්‍රීම් එකේ එහෙම නැත්නම් අර අපි විද්‍යා විෂය ධාරාවේ හිටපු කණ්ඩායම. ඒගොල්ලන් මොලේ ලොකු අඩුවක් නැහැ. ඒගොල්ලන්ටත් හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි මෙයාලා අපිට පුළුවන් පුහුණු කරන්න. මට මේ වෙලාවේ මතක් වෙනවා අර 2000 ගණන් වල 1990 2000 වගේ කාලේ මේ ලංකාවේ සංකල්පයක් ආවා පුංචි පවුල රත්තරන් කියලා. එතකොට බටහිර වෛද්‍යවරු ඉතා විශාල සංඛ්‍යාවක් රටේ හිටියේ නැහැ. ඒ වෙලාවේ මේ concept එක දෙන්න මේ පවුල් සංවිධාන ක්‍රමවේදයට මේ වෙද මහත්තුරු හිටන් පාවිච්චි කරා. එතකොට එවැනි ක්‍රමවේදයක් අද පාවිච්චි කරන්න ඕනේ. අද පාවිච්චි කරනවා ආයුර්වේද වෛද්‍යවරයා අරගෙන එයාට පුහුණුවක් දීලා. එතකොට අපිට හොඳ නර්සස්ලා ඉන්නවා. ඒ වගේම අපිට හොඳ වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. උපාධාරී වෛද්‍යවරු. ඒගොල්ලන්ට දැනුම තියෙනවා. ඒගොල්ලන් පොඩි පුහුණුවකින් අපිට යම් දේවල් වලට ප්‍රයෝජනට ගන්න පුළුවන්. දැන් බලන්න උදාහරණයක් විදිහට අපි ගෙදරක කෙනෙක් අපි කියන දැන් ගෙවල් වල තියලා වෙදකම් කරන කතාව නේද? එතකොට ඒ ගෙදරක තියලා වෙදකම් කරනකොට දැන් තමන්ගේ දෙමව්පියෝ සහෝදරයෝ වෙදකම් කරන ඒවා ඒගොල්ලන්ව ඔබ්සර්ව් කරන්න, නිරීක්ෂණය කරන්න හොඳ දැනුමක් දීලා පුහුණුවක් දීලා ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණත් දැන් අපේ ඉන්න CM වල කියලා. ඒ අපේ MOH ඉන්නේ ඒ වගේ CM වල කියලා ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. ඒ පළාත්වල හැම පරිපාලන ඒකකයකම ගත්තොත් එහෙම ප්‍රාදේශීය ඒකමක කෙනෙක් ඉන්නවා. ඒතකොට ඒ වගේ අය යොදවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම කියන්නේ කෙලින්ම දාන්න කියලා පුහුණුවක් දෙන්න. ඒතකොට අර චීනේ කරපු ක්‍රමයට අපේ ක්‍රමවේදය කරන්න අපිට ශක්තිය තියෙනවා. එතකොට චීනේ මොකද කරේ? අර විදිහ ඖෂධය දුවා, හිමාලය ඇල්ලුවා, වාෂ්ප ඇල්ලුවා, උණුසුමට බොන්න කිව්වා. ඊට අමතරව ඒ අතරේ ඇතිවන සංකූලතාවලට බටහිර විදියට ප්‍රතිකාර කරා. එතකොට ඒ ක්‍රමවේදය තුළ චීනය විශාල ලෙස ජයගත්තා. වෛද්‍යතුමනි තව පැහැදිලි කර ගැනීම කරන්නට උවමනාවක් තියෙනවා. ඊට කලින් අහන්න කැමති දැන් අපි හිතනවා දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කොවිඩ් තත්ත්වයකම අපි හිතනවා කොත්තමල්ලි ටිකක් අපි බොනවා.
අපි හිමාලය අල්ලනවා මේක තමයි තියෙන ප්‍රතිකර්ම ක්‍රම කියලා. ඊට පරිබාහිරව තව දේවල් තියෙනවද? ඔව් ඇත්ත වශයෙන්ම දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රිවෙන්ෂන්. එහෙම නැත්නම් රෝගීය වළක්වා ගන්න. රයිට්? ඊළඟ කාරණා තමයි රෝගය ඇති වෙච්ච පුද්ගලයාට ප්‍රතිකාර. එතකොට මේක දෙකක්. එතකොට කොටින්ම කියනවා නම් ආයුර්වේද කියලා කියන්නේ චිකිත්සාව කියලා කියන්නේ සංක්ෂේපත ක්‍රියායෝගෝ නිදානම් පරිවර්ජේ. මේ නිදාන පරිවර්ජනය කිරීම. නිදානේ වළක්වා. ඒකනේ දැන් මේ කරන්නේ. මේ රෝගේ තමයි වෛරස් එක තමයි නිදානේ ඇත්තටම. දැන් අපි රෝගය ඇතිවීම වලක ඒකට තමයි අපි ඩිස්ටන්ස් තියා ගන්නවා, මාස්ක් එක දානවා, නිතරම අත සෝදනවා නේද? එතකොට අතින් මූණ ඇල්ලීම ස්පර්ශ කරන්න එපා මේවා නවත්තනවා. එතකොට ඔන්න ඔය ක්‍රමවේදය. හරි? ඔය ක්‍රමවේදය තමයිනේ භාවිතා වෙන්නේ. එහෙනම් ඊට පස්සේ අපි හිතමුකෝ යම් කිසි විදියකින් අපිට ශරීරයට ඇතුල් වෙනවා කියලා මේ විස බීජ වෛරසය. එතකොට ඇතුල් වෙනවා නම් කොහොමද ඇතුල් වෙන්න පුළුවන්? එක්ක මුඛයෙන් එක්ක නාසයෙන්. නේද? එහෙම නැත්නම් ඇස්වලිනුත් කියන්නේ කොහොම හරි මේ ශ්ලේෂ්මල පටකයට මෙයා ගෑවුනහම එතනට ටච් වුනහම තමයි එයා ඇතුළට යන්නේ. නැතු මේ හැම අපි ගෑවුනහම අපි සෝදලා දැම්මහම එතනින් සබන් වලට මරන්න පුළුවන් සරල විස බීජයක් නේ එහෙම බැලුවම. නේද? එතකොට ඒක නිසා අපි බලන්න ඕනේ මොකක්ද අපිට කරන්න පුළුවන් දැන්. අපි මේකේ ප්‍රධාන විදිහට මේ රෝගේ වළක්ව ගන්න සෞඛ්‍ය පුරුදු තියෙන ආයුර්වේදය සඳහන් කරමු. සෞඛ්‍ය පුරුදු. ඒවට අපි කියන දිනචර්යාව. දවසේ මොනවද මේ කරන්න ඕනේ? රෝග වලින් වළකින්න. දැන් අපි ඕක අපිට වෙනම වැඩසටහනක්. හරි? ඒකතකොට අපි කියනවා මුඛ රෝග නිවාරණ උපාය. මුඛ රෝග ඇති වෙන්න එක වළක්වන. එතකොට මුඛයෙන්නේ මේ විස බීජ යන්නේ. එතකොට ඒක නවත්තගන්නේ කොහොමද? නාසයෙන් කොහොමද රෝගයක් විස බීජයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ඇතුල් වෙලා රෝගයක් ඇති කරන ක්‍රමවේදය නවත්ත ගන්න උපාය මාර්ග අපිට තියෙනවා ආයුර්වේදයේ. ඒක අපේ දිනචර්යාවට ඇතුල් කරලා තියෙනවා. මේක වෙනමම කතා කරන්න ඕන කාරණාවක් ඇත්ත වශයෙන්ම. මේවා අපිට අර රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔබතුමිය අහුවා මේකට කොහොමද ප්‍රතිකාර? ප්‍රතිකාර ගත්තාම නිකන් අපි ප්‍රතිකාර කරන එකේ කිසිදු තේරුමක් නැහැ. ඒක තමයි අපි හැමෝම ගත්තොත් ඔන්න කොත්තමල්ලි, වෙනිමැල් ගැට. මේකට දෙන්න කියන්නේ කොත්තමල්ලි, වෙනිමැල් ගැට. එහෙම නැත්නම් සාදික්කා, මීපැණි හරි ඉඟුරු ඕවනේ තියෙන්නේ පැණි එහෙම තමයි තියෙන්නේ. ඒක නෙමෙයි. මේ අපි වෛද්‍ය විද්‍යාව දන්න අය විදිහට ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල් ගැට දැන් වෙනිවැල් ගැට ගත්තොත් ඒක හොඳ ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධයක්. ඒක ප්‍රතිශක්තිය අපිට ඒකත් වෙනම කතාවක්. පැයක් කතා කරන්න පුළුවන් ප්‍රතිශක්තිය සම්බන්ධ. එතකොට ඒ වගේ ඖෂධ තියෙනවා. එතකොට ඒවා නෙමෙයි මෙතෙන්දී. අපි බාන රෝගියෙක් ආවා. අපි නිකන් රෝගියෙක් ආවට මේ ඒක තමයි අපි මෙතුමා මේ සාකච්ඡාවේදී කියන්නේ අපි එකතු වෙන්න ඕනේ. එතකොට අපි කොරෝනා කියන රෝගියෙක් ගත්තොත් PCR පොසිටිව් වෙලා රෝග ලක්ෂණ තියෙන රෝග ලක්ෂණ නොපෙනෙන අය ඉන්නවා රෝග ලක්ෂණ පෙන්වන අය ඉන්නවා. එතකොට රෝග ලක්ෂණ පෙන්වන අයට අපිට දෙන්න පුළුවන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා ප්‍රතිකාර පද්ධතිය. එතකොට ඒ ප්‍රතිකාර පද්ධතිය වෙනිවැල් ගැට කොත්තමල්ලි නෙමෙයි. අපේ තියෙනවා ඕන තරම් ඖෂධ. අපේ දේශීය ඖෂධ මම එකක් නිකන් කියන්නම් කවියක් ඕන. අපේ තියෙනවා කැසිද ඇම්ම නොබැසි උනට කුබෙර ලසුන කුටිල යකු. රංජිත් මහත්තයා එකඟ වෙනවා. එතකොට මොකක්ද මේ කැසිද ඇම්ම කියන්නේ? කැස්ස, ඇම්ම, වේදනාව, නොබැසි උන තියෙනවා. එතකොට මේ කොරෝනා ලක්ෂණ නේද? කැස්ස, උන, බහින් නැති උන නේද? එතකොට මේ රෝග ලක්ෂණ වේදනාව. ඉතින් එහෙනම් අපිට ඒවට වෙදකම් කියලා තියෙනවා. අපේ පරම්පරා වෙදකම් වල අපේ පාරම්පරික වෙදකමේ ඔය දළු අනුපාන right ඒවා දෙන කල්ක බුද්ධ රාජ කල්කය නවරත්න කල්කය අපි ගුලි සීතාරාම කෝලදවුණ්ඩේ හරි ඌ වගේ විශාල සංඛ්‍යාවක්. එතකොට අපිට පුළුවන් අපේ සුදර්ශන චූර්ණේ ආයුර්වේද කියලා තියෙන සුදර්ශන චූර්ණේ. ඉතින් මේ වගේ ඖෂධ අන්නේ රෝගියා දැම්ම මේ සුදර්ශන ඖෂධය දැන් බීවට නෙමෙයිනේ. මේක පරීක්ෂණ මට්ටමේ රෝගියෙක් තෝරාගෙන බටහිර වෛද්‍යවරු සහ අපි එකතු වෙලා කරන ප්‍රතිකාර පද්ධතියකට ගියාම සමානට අපිට ප්‍රතිකාර පද්ධති කීප දැන් අපේ වෙදකමේ මම පැහැදිලිවම කියන්න ඕනේ මං කරන වෙදකම නෙමෙයි එකම රෝගියාට රංජිත් මහත්තයා කරන්නේ වෙන වෙද මහත්තයා දැන් අංශභාග ලෙඩ ගත්තොත් එහෙම ඒකට එක එක වෙද මහතුරු එක එක කසාය දෙන්නේ ඒගොල්ලන් පළපුරුද්ද දැන් අන්න එතන තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ අබේවර්ධන මහත්මයා. දැන් 10 දෙනෙක් අපි ගත්තොතින් 10 දෙනාගේ අවස්ථා 10ක්. දැන් ඒතර ජනතාවට හරි ප්‍රශ්නයක් එනවා. දැන් ජනතාවට මේක බටහිර වෛද්‍ය ක්‍රමයේද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද කියන එක තමන්ගේ ප්‍රශ්නෙට මේ හැබැයි උත්තරේ තියෙනවා නම් එතන තමයි අපේ තෝරා ගැනීම වෙන්නේ. මට පැහැදිලි කරලා දෙන්න මේ දැන් අපේ හරිත ටීවී බලා ඉන්න අයට ඇයි මේ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගේ ප්‍රතිකර්ම විදි 10ක් වෙන්නේ?
ඔව් ඕක මේ හරිම ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක කතා කළ යුතු සාධක මේකේ තියෙනවා. දැන් ඔය ගැටලුව මතුවෙන්නේ හෙළ වෙදකමේ තමයි ප්‍රධාන වශයෙන්ම. ඒ කියන්නේ හෙළ වෙදකම කියන එක අපේ භූමියෙන් මතුවුණු වෙදකමක්. ඒක අපේ ආයුර්වේද වෛද්‍යවරු, දේශීය වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු කියනකට වඩා මම හිතන්නේ වඩා තුචිතයි අපේ හෙළ වෛද්‍යවරු. මේ හෙළ වෛද්‍යවරු ගොඩක් එන්නේ පරම්පරානුගතව. එතකොට මේ තාත්තගෙන් පුතාට, සීයාගෙන් තාත්තට පුතාට ඔහොම ලොකු පරම්පරාවක් මේක ඇතුලේ ගැප් වෙලා තියෙනවා. දැන් කෙනෙක් දකින්න පුළුවන් මේ පරම්පරාව කියන කාරණාව ඊටාම ලඝු කළා. ඇත්ත වශයෙන්ම මේ පරම්පරාව කියන කාරණාව තමයි මේක තුල තියෙන වටිනාම සාධකය. ඒ කියන්නේ ගහකොළ පැලෑටිත් එක්ක ජීවත් වෙන ගමේ වෙද මහත්තයා ඇත්ත වශයෙන්ම ගමේ ඒ පැලෑටියෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනය අනිත් බොහෝ දෙනෙකුට වඩා දන්නවා. දැන් මේ මහ පොළවේ ඔබ දන්නවද බෙහෙත් වලට නොකන්න කිසි දෙයක් නැහැ. ඕක జగත්‍ය නෞෂධී භූතං ද්‍රව්‍යං කිංචිත් ලබ්ධති. මේ මහ පොළවේ ඖෂධ නොවන කිසිවක් නැත. එතකොට මේ ඖෂධ නොවන කිසිවක් නැත්නම් අපි මේ ඖෂධ ප්‍රයෝජන ගන්න විදිය තමයි මෙතන තියෙන ඔය දැන් ඔබ අහපු කාරණාව අපේ තෙන්නකෝන් මැතිතුමා මේ පැහැදිලි කරගෙන ආපු කාරණාව. මේ පරම්පරාවට අනුව මේ පරම්පරාවල් වල ගැබ් වෙලා තියෙනවා ඒ සාරධර්ම කොටස් ඒ පරම්පරාවට ආවේනික වෙච්ච ඒ ද්‍රව්‍ය මේ එකම ද්‍රව්‍ය. නමුත් ඔවුන් යොදා ගන්න ක්‍රමවේද කීපයක් වෙනවා. එතකොට මේ ක්‍රමවේද කීපයක් වුණාට ඔබ දන්න දිනුෂි රෝගියාට හානියක් වෙලා නැහැ. අන්න එතන තමයි පුදුමය. රෝගියාට හානියක් වෙලා නැහැ. රෝගියාට යහපතක් මිසක්. මොකද ඔවුන්ගේ දැක පුරුද්ද, කල පුරුද්ද, පළ පුරුද්ද පාවිච්චි කළා ඔවුන් ලස්සනට මේ ද්‍රව්‍ය කළමනාකරණය කරනවා. කළමනාකරණය කළා රෝගියාට සුව වෙන විදියට, උචිත වෙන විදියට ඔවුන් මේ ද්‍රව්‍ය ටික හරි ගස්සලා රෝගියාට ලබා දෙනවා. ලබා දුන්නම රෝගියා සනීප වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපේ මේ පරම්පරා උරුම වෙදකම් වල රෝගියා පිළිබඳ පණිවිඩයක් මේ විෂ වෙදකමේ තියෙන දෙයක්. රෝගියා ගැන පණිවිඩයක් එනකොට ඒ පණිවිඩකරු දිහා බලලා රෝගියා පිළිබඳ යම් නිගමනයක් ගන්න තරම් වෛද්‍යවරයා බුද්ධිමත් සහ දැනුම අතින් පිරිපුන් පුද්ගලයෙක්. ඒ නිසා මේ හෙළවෙදකම ආයුර්වේදය කියන එක විවේචනය කරන බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේකේ ඇතුළත තියෙන ගැඹුර. මේක ඇතුළත තියෙන ගැඹුර ඔවුන් අවබෝධ කරගත්තොත් ඔවුන් වටහා ගනීවි අපි මේ නොසලකා ඇරලා තියෙන්නේ පැත්තකට දාලා තියෙන්නේ මොනතරම් වටිනා කියන වෙදකමක්ද කියලා. දැන් මේ වෙදකමේදී මම පුංචි ඉතිහාසගත දෙයක් කියන්නම් ඉනුෂි. දැන් වසංගත රෝග අවස්ථාවකදී මේ වෙනකොට ආයුර්වේද වෙදකමේ නියම ප්‍රයෝජනය ගන්නේ නැහෙනි. අපේ දැන් හොරවල් පද්ධතිය මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ සතුටුයි. නමුත් ඒ තුලින්ම අපිට සතුටු වෙන්න බෑ. ආයුර්වේද වෛද්‍යවරයාට මේ ප්‍රතිකාර සඳහා කොයිතරම් අනුගත වෙන්න ඉඩ ලැබුණාද කියලා. පෘතුගීසි යුගයේ පෘතුගීසි හමුදාවට හැදිලා තියෙනවා පාචනයක්. මේ පාචන රෝගයට බටහිර ප්‍රතිකාර ක්‍රම ඒ පෘතුගීසි ක්‍රමානුව ඔවුන් ප්‍රතිකාර කළා ඔවුන්ට නිසි සුවයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ මේ රටේ හිටපු හෙළ වෙද මහතුරුන්ගේ සහයෝගය අරගෙන මේ පෘතුගීසි සොල්දාදුවන්ව සනීප කළා තියෙනවා. මේ ප්‍රසංගත රෝග පාචන රෝග තත්ත්වයෙන්. ඒ සනීප කරාම පෘතුගීසීන් පුදුම වෙලා තියෙනවා මේ වගේ තත්ත්වයක් මෙවැනි ඔවුන්ට සුව කිරීමට නොහැකි වූ තත්ත්වයක් ආයුර්වේද මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලින් සනීප කරලා ඊට පස්සේ ඔවුන් තීරණය කළා තියෙනවා ඔවුන්ගේ වෛද්‍ය ක්‍රමත් එක්ක ඒ අවස්ථාවේ හමුදාවට ප්‍රතිකාර කරන දේවල් වලදී බද්ධ වෙලා කටයුතු කරන්න. ඔවුන්ගේ වෛද්‍ය ක්‍රමයේ පැත්තකට දැම්මෙත් නැහැ. හෙළවෙදකමේ හොඳ ටික පැත්තකට දැම්මෙත් නැහැ. මේ දෙක එකතු කරා. මේ දෙක එකතු කරලා ඔවුන් ප්‍රයෝජනයක් කරන් තිනවා. මම මේ වැනි යෝජනාවක් තමයි මේ කරන්නේ. දැන් ඔබ හැවුවනේ ඖෂධ වලින් ගත හැකි ප්‍රයෝජන. මේ කියන්නේ මේ මොකද මේ වෙනස් වෙන්නේ? මේ වෙනස් වුණාට මෙහි තියෙන වටිනාකම වෙනස් වෙලා නැහැ. මේ ක්‍රමය වෙනස් වෙලා තිනවා. ඒ කියන්නේ එකම ඖෂධයේ යොදාගත හැකි ක්‍රම විවිධාකාර ක්‍රම තිනවා. අන්න එතන තමයි පුළුල් දැක්මක් ආයුර්වේද වෛද්‍යවරයාගේ තියෙන්නේ. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍යවරයාට එක ගහකින් ක්‍රම ගණනාවකට ඒ කියන්නේ අපි පැලෑටියක් ගත්තොත් ඒ පැලෑටිය බොහෝ දුරට වෙනත් වෙදකම් වල ඒ පැලෑටියේ සාරය පමණයි ගන්න. ඒ වැඩේට ඕන කරන සාරය පමණයි. අපේ එහෙම නෙමේ. අපි මේ මුළු පැලෑටියම ප්‍රයෝජන ගන්නවා. ඒක තමයි කියන්නේ පංචාංගය. මේ පංචාංගය අපි ප්‍රයෝජන ගන්නවා
රෝගියගේ රෝග සුව කිරීම පිණිස. ඉතින් එතනදී අපි ඒ කරන ක්‍රමවේද අපි උදාහරණයක් ගත්තොත් කසායක් කියලා හිතන්නකෝ. කසායට ද්‍රව්‍ය කීපයක් එකතු කරලා කෝප වතුර කෝපටක් එකතු කරලා පතාට එකට හිඳලා ඊට පස්සේ යම්කිසි අනුපානයක් එක්ක ඒ ඖෂධය පාවිච්චි කරන්න දෙනවා. ඒ පාවිච්චි කරන්න දුන්නම රෝගයත් සනීප වෙනවා, රෝගෙන් එන අතුරු උපද්‍රවත් සනීප වෙනවා. ඒකට ඇයි එහෙම වෙන්නේ? ඒ කසායට එකතු කරන ද්‍රව්‍ය තුල සියලුම සාරයන් ඒ ජලයත් එක්ක මිශ්‍ර වෙලා තමයි රෝගියා පානය කරන්නේ. එතකොට ප්‍රධාන ඉලක්කය රෝගය සනීප කිරීම, දෙවෙනි ඉලක්කය රෝගයෙන් ඒ රෝගියාගේ අතුරු උපද්‍රව සනීප වීම, තුන්වෙනි ඉලක්කය තමයි ඒ ප්‍රතිකාරය හරහා රෝගියාට ප්‍රතිශක්තියක් ගොඩනැගීම. ඒ කියන්නේ එවැනි පුළුල් ක්‍රියාවලියක් ආයුර්වේද කසායක් ගත්තත් ඒ ක්‍රමය තුලින් සිද්ධ වෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙවැනි හැකියාවක් මේ වෛද්‍ය ක්‍රමේ තියෙනවා නම් අපේ වෛද්‍යවරු ගණනාවක් මම දැක්කා ගොඩාක් නාලිකාවල ඇවිල්ලා හැකියාව ගැන කතා කරනවා, කරන්න පුළුවන් ගැන කතා කරනවා. ඇත්ත වශයෙන් මේ වගේ වසංගත රෝගයක් දැකලා අපේ වෛද්‍යවරු පැනලා දිව්වේ නැහැ. අපේ වෛද්‍යවරු කට ඇරලා කිව්වේ අපිට ප්‍රතිකාර කරන්න අවස්ථාවක් දෙන්න කියලා. එතකොට අපි එහෙම යෝජනාවක් ඉදිරිපත් කරද්දී අපිට කරන්න අවස්ථාවක් දෙන්න කියන, අපිට රෝගීන් කීප දෙනෙක් දීලා අපේ හැකියාව බලන්න කියන අවස්ථාවෙදිත් එහෙමත්ම අවස්ථාවක් හරියාකාර නොලැබෙනකොට පොඩි දුකක් ඇති වෙනවා. අපි වෛද්‍යවරු වශයෙන් අපි මොකද්ද මේ වගේ ජාතික ව්‍යසනයක් අවස්ථාවකදී අපි වෛද්‍යවරු වශයෙන් අපේ වගකීම රටට සමාජයට සිද්ධ වෙනවාද කියලා. මං හිතන්නේ ඒ වේදනාව අපේ දෙන්නකෝන් වෛද්‍යාචාර්යතුමාටත් තියෙනවා, මටත් තියෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කරා වෛද්‍යවරු කීප දෙනෙක් එක්ක. ඔවුන් හැමදෙනාම කතා කරන්නේ අපෙන් හරියට වැඩක් ගන්නෙ නැහැ කියන එක. ඉතින් ඒ නිසා අපි ව්‍යසනයකදී දාලා යන කට්ටියක් නෙමෙයි ආයුර්වේද වෛද්‍යවරු. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේක විසඳුමුයි කියන දෙයට ඔබත් සමග එකතු වෙලා කටයුතු කරන්න. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඉතිහාසයේ පුරා අපි අවධානයට ලක් කරගත්තොත් බුද්ධදාස රජ දවස දක්වා ඉතිහාසයේ දීර්ඝ වෙනවා. එහෙම උරුමයක් ඇති අපේ රට ඒ උරුමයෙන් වැඩක් ලබා ගත්තාද නැත්නම් මග හැරුණාද මග හැරියාද? මෙන්න මේ කාරණාත් මතු කරගෙන අපි මේ කොවිඩ් අභියෝගයේ හමුවේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඔස්සේ කොහොමද අපි උත්තර හොයාගෙන යනවා නම් ඒ උත්තර හොයාගන්න මග හෙලි කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. විරාමයක් වුමනයි. විරාමයෙන් අනතුරුව යලි හමු වෙමු. කොවිඩ් වසංගතය හමුවේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන් දායකත්වය සහ මැදිහත් වීම පිළිබඳව තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කරා ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් වෛද්‍යතුමන්ට ඒකම ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන්ට. දැන් අපි විරාමයට කලින් කතා බහ කරපු තැනින් ආපහු මං තෙන්නකෝන් වෛද්‍යතුමන්ගෙන් අහන්න කැමතියි. දැන් අබේවර්ධන මහත්මයාගේ පැහැදිලි කිරීම තිබුණා වෛද්‍යතුමනි. දැන් මේ ආයුර්වේද ක්‍රමය තුළ අර ජනතාවගේ විශ්වාසය කියන ප්‍රශ්නය ආපහු මට අහන්න වෙනවා. මොකද දැන් බොහෝ තැන්වලදී අපි දන්නවා කැඳ බොනකොට තියෙන ශක්තිය ගැන අපි අහලා තියෙනවා. හැබැයි ඉතින් කම්මැලිකමක් දැනෙනකොට වැඩ අඩුවෙන් කරනකොට අපි අහන්න පුරුදු වෙලා තිනවා කැඳ බීලා දාවේ කියලා. ඒක ගැන කතා කරන එක වෙනම උත්තරයක්. ඇත්තටම කැඳ බීලාද කියන සංකල්පය අපිට ගෙනාවේ අපේ මිනිස්සු නෙමෙයි. ඒක මේ සුද්ධෝ අපිට ගෙනාවු දෙයක්.
අපි කැඳ බොන්න පුරුදු වෙලා අපි ශක්තිවන්තව වැඩ කරපු කාලයක් තිබ්බා. ඒ ගස්ගල් පෙරලා ඔය සියලු නිර්මාණ කරේ අපි කැඳ බීලා. ඒ කැඳ බීපු කාලේ ඒක දැක්කා මේ සුද්දා. සුද්දා දැක්කට පස්සේ සුද්දාට ඕන කරලා තුන අපේ කැඳ බීමේ ලා ඇතිවන ශක්තිය නැති කරන්න. ඒක නිසා මොනවා හරි පොඩි වැරද්දක් වුණාම තෝ කැඳ බීලාද කියලා අර සුද්දා බයින්න ගත්තා. එතකොට අපිට කැඳ එපා කරා. සුද්දා කැඳ වෙනුවට අපිට පෙව්වා වෙන જાතියක්. මොනවද පෙව්වේ? මද්යසාර. නේද? පාන් කවලා මද්යසාර පොවලා අපි තිරිවාණ ගල් කාලා නේද? මොනවද බීපු ලෝදිය අර වයින් ලේ බීපු මිනිස්සු කියන தත්ත්වෙට වගේ පෙන්නුවානේ. ඉතින් ඒක වෙනම කතාවක්. හරි. දැන් මට ඕනේ කතා කරන්න ඒවා අපි පැයක් විතර තව කතා කර හැකියි. දැන් ඇත්තටම දැන් ඔබතුමී අහපු ප්‍රශ්නේදී දැන් අපි වෛද්‍ය ක්‍රමයේ එක එක්කෙනා එක එක වෙදකන් එක එක වෛද්‍යවරු. ඒක හරි. එහෙම තමයි. මෙතුමා පැහැදිලි කරා පාරම්පරිකව එන එයාලගේ ආభాෂය අහපුරුද්ද දැකපුරුද්ද කලපුරුද්ද පළපුරුද්ද කියන කාරණා ටික තමයි. ඕක තමයි පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන්නේ. හරිද? ඕකම තමයි පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන්නේ අහපුරුද්ද දැකපුරුද්දනේ නිරීක්ෂණය. හරි? කලපුරුද්ද පළපුරුද්ද ওই ටික ගත්තාම ඕක තමයි මේ ඕක. හරිද? විද්‍යාව. ඊළඟට අපි බැලුවොත් එහෙම දැන් ඔය එකම වෛද්‍යවරයා දැන් අංශභාග රෝගීන්ට වෙදකම් කරනවා. හැබැයි මටත් අංශභාගය හැදිලා අබේවර්ධන මහත්තයාටත් හැදිලා ඔබතුමියටත් හැදිලා එකම වෙද මහත්තයා ළඟට ගියාම දෙන්නේ ඔයාට දෙන කසාය නෙමෙයි මට දෙන්න. මට දෙන කසාය නෙමෙයි ඔයාට දෙන්න. අපි තුන් දෙනා දිහා බැලුවහමත් අපි තුන් දෙනා තුන් ආකාර ප්‍රകൃතිය. ඒක තමයි කියන්නේ ප්‍රകൃතිය කියන්නේ. දැන් ඔබතුමියගේ ප්‍රകൃතිය මට දැක්ක ගමන් කියන්න පුළුවන් ඔබතුමිය මේ ප්‍රകൃතිය. මම මේ යම් ප්‍රകൃතියක. අබේවර්ධන මහත්තයා තවත් ප්‍රകൃතියක. සෑම පුජ්‍යලයකටම ප්‍රകൃතියක් තියෙනවා. ඒතකොට මේ රෝගය එකම රෝගේ වුණත් පුජ්‍යලයාගේ ප්‍රകൃතිය අනුව ඒ ප්‍රകൃති தත්ත්වය අනුව කල්පනා කරලා වෙද මහත්තයා ඒක තමයි දේශීය වෙදකමේ තියෙන දේ. හරිද? එතකොට පුජ්‍යල ප්‍රകൃතිය තියෙන. ඒක වාත ප්‍රകൃති තියෙනවා, පිත්ත ප්‍රകൃති තියෙනවා, කප ප්‍රകൃති තියෙනවා. හරි? ඊට පස්සේ ද්වන්ජජ කියලා දෙකෙන්ම එකතු වෙච්ච ත්‍රිදෝෂජ ওই විදිහට හතක් සාමාන්‍යයෙන් කතා බහට ලක් වෙනවා. එතකොට ඒ අනුව තමයි අර වෙදකමේ අපි එකිනෙකාට වෙනස් වෙදකම් පද්ධතියක් කරන්නේ. එතකොට අපිට මේ කොරෝනා සම්බන්ධයෙන් උනත් අපිට එක එක වෛද්‍යවරු එක එක දැන් කුතාස්ත වෛද්‍යවරු ඉන්නවනේ. ඒගොල්ලන් අපිට දෙන්න පුළුවන් අපි මෙතෙන්දි පළවෙනි කාරණා අපි ඔළුවේ තියාගන්නවා සෙම සම්බන්ධ කප සම්බන්ධ චත්තත්වය. එහෙනම් කප සම්බන්ධ අපිට දෙන්න පුළුවන් අපේ ඖෂධ පද්ධති තියෙනවනේ. ඒව තමයි අපි ප්‍රතිකාර විදිහට දාන්නේ. ඊළඟට කොරෝනා සම්බන්ධ වුණත් ඔයාට හැදුනහම ඔයාගේ ප්‍රകൃතියටත් මගේ ප්‍රകൃතියටත් මෙතුමාගේ ප්‍රകൃතියටත් ගැළපෙන විදිහට අපි මේම හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි ඇත්තටම නිකම් පරිශනාවක් කරන්නේ නැහැ. දැන් පරිශන ක්‍රමවේදයන් තියෙනවා. හරි? විද්‍යාත්මකව කොහොමද පරිශනාවක් කරන්නේ? ඒකට ප්‍රොටෝකෝල් එකක් හදා ගන්නවා. අපි කොහොමද කරන්නේ? කොයි වයස් සීමාවද ගන්නේ? ස්ත්‍රීද පුරුෂද කොච්චර සංඛ්‍යාවක් ගන්නවද? මේ වගේ අපේ විශාල වැඩපිළිවෙලක් තියෙනවා. හරි? විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. හරි? රිසර්ච් මෙතොඩොලොජි. දැන් රිසර්ච් මෙතොඩොලොජි එක අපි විශ්වවිද්‍යාල ගිය අය හින්දා අපි මේ රිසර්ච් මෙතොඩොලොජි එකත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපිට මේකට තව ඒ සම්බන්ධ කරුණු කාරණා දන්න කණ්ඩායමක් එක්ක අහුණාම මේක ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඒක තමයි අපි ආයෝජනය කරන්නේ බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුවකින් මේක. එතකොට රෝගයේ තීන්දුව කරන්නේ අපි නෙමෙයි බටහිර වෛද්‍යවරු. රෝග ලක්ෂණ අපිට වඩා හොඳට ඒගොල්ලෝ තීන්දුව කරනවා. අපි මෙයා මේ ප්‍රകൃතිය කියන අපේ දැනුමින් කරනවා. අපි යම් චිකිත්සා ප්‍රණාලියක්. එහෙම නැත්නම් ෆෝමියුලා එකක්. අපි කියන මෙන්න මෙයා මේකට මෙන්න මේක. මෙන්න මේකට මේ කසාය, මේ ගුලි, මෙයාට මේ ඒ විදිහේ පද්ධති කීපයක් අපි සකස් කරනවා. සකස් කරලා අපි බලනවා කාටද මේකෙන් වඩා ප්‍රතිඵලදායී වෙන්නේ. අපි අර හිතපු විදිහට කප ප්‍රകൃතිකයාට මේ පද්ධතිය හොඳද? ඒකට අපිට යම් දැනුමක් තියෙනවනේ අපේ වෛද්‍යවරුන්ට. ඒකට කප ප්‍රകൃතිකයාට දෙන්න ඕනේ මොන වගේ කසායක්ද, මොන වගේ ගුලියක්ද, මොන වගේ චූර්ණයක්ද, ඒ ආදි වශයෙන්. පිත්ත ප්‍රകൃතිකයාට එහෙම. අපිට මේක හොඳට කරන්න පුළුවන්. ඒකට විශේෂඥ වෛද්‍යවරු එකතු කරගෙන කරන්න ඕන වැඩ. එතකොට ඒ විදිහට අපිට පුළුවන්කමක් තියෙනවා මේක පරීක්ෂණයක් විදිහට ඉදිරියට ගෙනියන්න. දැන් වෛද්‍යතුමනි අපි හරිත ටීවී නරඹන අපිත් එක්ක රැඳෙන අයට තියෙන ප්‍රශ්නය තමයි දැන් කොවිඩ් තත්ත්වයේ හමුවේ මේ වෛරසය ඇති නොවෙන්න නම් ප්‍රතිශක්තිකරණය පවත්වාගෙන යන්න නම් එහෙම අවස්ථාවෙන් බැහැර වෙලා හදිසි අපි ආසාදිත වුණොත් මෙන්න මේ අවස්ථා දෙක ළඟ අපි කොහොමද ආයුර්වේදයේ උදව් කරනවා නම් ප්‍රතිකර්ම තියෙනවා නම් කොහොමද මොකද්ද වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්න. පැහැදිලිවම මේකේ අපි කියනවානේ අර prevention is better than cure කියලා. පළවෙනියෙන් අපි උත්සාහ කරන්න ඕනේ මොකකටද?
ඇති නොවෙන්න. ඇති නොවෙන්න. ඉතින් ඒ සඳහා අපි මම පැහැදිලි කරනවා මට පැයක විතර වැඩසටහන දෙනවා මේ ජනතාවට මේ ටිකේ කරන්න ඕනේ ඕක තමයි. මේ ඉස්කෝල ළමයි ගෙවල් වල. ඒ ළමයි උදේට නැගිටින්නේ නැහැ. තත් මදින්නේ නැහැ. ඔය බුදියනවා. නේද? ඉතින් මෙන්න මේවා අපි හදන්න ඕනේ. දැන් බලන්න මේ අපිව දරුවෙක් අපිව හදන්න තිබුණේ දැන් නෙමෙයිනේ. අපේ පාසල් කාලේ. එහෙම හැදුනා නම් අපි මේ අපේ මිනිස්සුන්ට මීට වඩා විනයක් තියෙනවා. දැන් අද උදාහරණයක් විදිහට ගත්තොත් ජපානයේ අද පොඩි දරුවෝ මේවට පුරුදු කරනවා. මොන්ටිසෝරියේදී පුරුදු කරනවා. දැන් අපිට ඒ වැඩපිළිවෙලක් එන්න ඕනේ. මොකද්ද? ඩිස්ටන්ස් එක තියාගන්න. දුරස්ථභාවය. හොඳ වීඩියෝ ක්ලිප්ස් එහෙම සමාජ මාධ්‍ය හුවමාරු වෙනවා. එතකොට ඒගොල්ලෝ දුර තියා ගන්න හරියට අත සෝද ගන්න නේද? ඉතින් ඒ හැම දෙයක්ම පුරුදු කරනවා. මාස්ක් එක දාන්න. එතකොට ඒව පුරුදු කරාම ඒවා ජීවිතේට දැන් මේම අපිට එන දේවල් අපිට පුරුද්දක් වෙනවානේ. ධම්මයට වැඩිය පුරුද්ද ලොකුයි නෙමෙයි පුරුද්ද ඇති කරන්න ඕනේ. එතකොට මේ පුරුද්ද ඇති කරනවා ඒක අපිට ඉදිරියටත් මෙවැනි රෝග තත්ත්වයක් ආවොත් මිනිසුන්ට මේක පුරුද්දෙන් ඇති කරලා තියන්න පුළුවන්. ඉතින් මේවට තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට අද දවසේ අපිට කියන්න තියෙනවා කෙටියෙන් කියනවා නම් මේ අපේ දිනචර්යාව. අපි උදේ නැගිට ගමන් හොඳට දත්ම දින්න ඕනේ. පළවෙනි දිනචර්යාව පළවෙනි අංගය තමයි ආයුර්වේද දත්ම දින එක. දන්ත දවනේ. ඒ කට පිරිසිදු කර දත් ටික මැදලා, දිව මැදලා, කට සෝදන්න ඕනේ. එතකොට මේ මුඛ රෝග නිවාරණය මම ඉස්සෙල්ලත් කිව්වා ඒක තමයි ඔය කරන්නේ. දත් මැදලා, දිව මැදලා ඊට පස්සේ ඖෂධ වලින් කට සෝදනවා. අඩුම වශයෙන් මොකක්වත්ම නැත්තම් මේ උණු වතුරට ලුණු ටිකක් දාලා කට සෝදන්න. කට නෙමෙයි සෝදන්න ඕනේ උගුර. මේක ආයුර්වේදයේ පැහැදිලිවම කියන දිනචර්යාවේ ගණ්ඩූෂ කවල කියලා දෙකක්. හරිද? ඒතර ගණ්ඩූෂ කියලා කියන්නේ මුඛේ රෝග සත්‍යයන් වළක්වා ගන්න යම්කිසි ඖෂධ වර්ග තම්බල ඒවෙන් කට පුරවගෙන ඉන්න. එතකොට විදුරු මස් වල දත් වල දිව ඒ ආදී මුඛේ ආශ්‍රිත රෝග නැත. හැබැයි ඊළඟ එක තමයි කවල. කවල කියන්නේ ගාගල් කියලා අපි කියන්නේ. ඒවා තම්බලා ඒවෙන් හොඳට උගුර සෝදනවා. එතකොට මේ රෝග තත්ත්වයේදී වඩාත්ම සුදුසු එක තමයි මොකද්ද? මේ ගාගල් කරන එක. කවල. ඒ කියන්නේ උගුරෙන්නේ ආසාදනය. එතකොට ඒ උගුරෙන් ඒ ආසාදනය යන්නේක වළක්ව ගන්න පුළුවන්. මේවට අපේ දේශීය ඖෂධ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපේ නරමන මේ අපේ ජනතාවට කියන්න පුළුවන්. අඩුම ගානේ මදුරු තලා මිටක් අරගෙන මදුරු තලා මිටක් මුට්ටියකට දාලා උකට ගම්බිරිසට හතරක් දාලා තම්බලා ඒ වතුරෙන් කට සෝදන්න පුළුවන්. ඉතාම ප්‍රත්‍යක්ෂයි. හරිද? එතකොට අපේ දේශීය ඖෂධ තියෙනවා. දැන් දවසකට කී සැරයක් වගේද වෛද්‍යවරුන්? උදේ නැගිට ගමන් ඒ ටික කරලා රාත්‍රියේ නිින්දට යනකොට එහෙම කරා නම් හරි. දැන් අපේ තියෙනවා ඒ වගේම දැන් ඒ මොක රෝග නිවාරණ. ඒ වගේ නාසයෙන්. දැන් අපිට නාසයේ යම් දේවල් ආලේපනය කරන්න පුළුවන්. හරි? එතන එහෙම ඖෂධ තියෙනවා. මොනවද ඒ ඖෂධ? අපේ තෙල් වර්ග තියෙනවා. හරි? තෙල් වර්ග තියෙනවා නාසය ආලේප කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අපිට මේ නශ්‍ය කර්මයක්. නශ්‍ය කර්ම කියන්නේ මේ හොඳටම සෙම යන්න අර බින්දු 10 15 දාන්නේ අපේ තියෙන ප්‍රතිමාශය කියලා නශ්‍ය කර්මයක්. ඒ නශ්‍ය කර්ම දැන් මම ඇත්තටම මගේ පෞද්ගලික මං උගුර කනනාසය සම්බන්ධ විශේෂඥ භාවයක් තියෙන වෛද්‍යවරයෙක්දී මගේ දැනුම භාවිතා කරලා එදා මෙදා තුර මම පාවිච්චි කරපු ඖෂධ වලින් මම නිර්මාණය කරලා තියෙන ඖෂධ දෙකක් ඒ කිව්වට කමක් නැත්නම් උගුර සෝදන ඖෂධයක් සහ නාසයට දාන්න පුළුවන් තෙල් බින්දුවක්. එහෙම නැත්නම් නාසය ඇතුළේ ගියාම මේ දැන් කොරෝනා කියන විස බීජය ඇතුල් වෙච්ච එක්ක ඇතුල් වෙන්නේ 11න් එක්ක උගුරේ කටින්. එතකොට උගුරෙන් ඇතුල් වුණාම මේ කටින් ඇතුල් වුණාම උගුරට එනකන් යනවා. එතකොට මේ මුඛ සෞඛ්‍ය හරියට කරන්න පුළුවන් නම් මේක වළක්වා ගන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි සෙන්ගෙඩි ප්‍රදාහ, දත් මුල් දිය වෙනවා, දත් මුල් වලින් ලේ යනවා, මුඛ දුර්ගන්ධය මේ ආදී විශාල රෝග සංඛ්‍යාවක් මේ මුඛ සෞඛ්‍යයෙන්. ඒ වගේම නාසය ආශ්‍රිතවත් අපිට තෙල් බින්දුවක් නාසයට දාලා අපි දන්නා මේ සයිනස් වල තමයි මේ විස බීජයේ මුලම නාසයට ඇතුල් වුණාම තියෙන්නේ. එහෙනම් දවස් දෙකක් ඒ තියෙන එක අපිට එළියට ගන්න පුළුවන්. ඊළඟට අපි මේ හදන ඖෂධය විස බීජ නාශක ගුණය තියෙන ඖෂධයක් විය යුතුයි. එහෙම අපිට උපකල්පනය කරලා මේව පරීක්ෂණ මට්ටමට යන්න පුළුවන්. දැන් අබේවර්ධන වෛද්‍යතුමන් කියන්නේ සංචාරක ප්‍රවර්ධන කාලයේ හිටපු ආයුර්වේද උපදේශකතුමන්. ඒ නිසා දැන් අපේ වෛද්‍ය ක්‍රමයේ විශ්වාස කරගෙන අපි දන්නවා පිටරටවල් වල සංචාරකයෝ අපේ රටට එන අවස්ථා තියෙනවා. ඇත්තටම මේ සංචාරක ව්‍යාපාරය තුළ ඒ සාර්ථකත්වය ඇති කරගන්න මේ අපේ වෛද්‍ය ක්‍රමයේ පාවිච්චි වෙන තරම ගැන අපිට සෑහීමටපත් වෙන්න පුළුවන්ද? ඔව් ඇත්ත වශයෙන්ම ඒකට කෙටි උත්තරයක් දෙනවා නම් බෑ. ඒ කියන්නේ මම සංචාරක අමාත්‍යාංශයේ හිටපු කාල සීමාව තුළ මම යම් සැලසුම් ටිකක් සකස් කරා. ඒ සැලසුම් ක්‍රියාත්මක කළ ඒ වකවානුව තුළ සංචාරක ව්‍යාපාරයට නියුතු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය
කරන ආයුර්වේද හෝටල් වලට පවා සංචාරක කර්මාන්තයේ නියැලී සිටින රන් සම්මාන ජනාධිපති සම්මාන ලැබෙන තත්ත්වයට අපි එය දියුණු කළා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළා රටේ සහ ලෝකයේ තුලට අපි මේ ආයුර්වේද වෙදකමේ වටිනාකම කෙනිච්චා. ඒ වගේම ඉන්දියාවේ වෛද්‍යවරු 60ක ප්‍රමාණයක් එක්ක ටාජ් සමුද්‍ර හෝටලේ අපි තුන්වෙනි ආයුර්වේද කන්ෆරන්ස් එක පවා පැවැත්වුවා. වෛද්‍යවරු 60ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහභාගී වුණා. එහි ශ්‍රී ලංකා සංවිධායක හැටියට කටයුතු කළා. මගේ ශක්ති ප්‍රමාණය මම සංචාරක අමාත්‍යාංශය තුල ඊටාම ඒ සම්බන්ධ වැඩ කොටසක් කරා. ඇත්ත වශයෙන්ම මේ සංචාරක කර්මාන්තය කියන්නේ ඊටාම හොඳ ලාභදායී කර්මාන්තයක් අපේ රටට ශක්තිය ආර්ථික ශක්තිය ගෙන දෙන්න පුළුවන් කර්මාන්තයක්. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගත්ත දෙයක් තමයි ලංකාවේ ආර්ථිකයේ තේල් රබර් පොල්. ඊට පස්සේ ඒකට එකතු වුණා මැණික්. ඊට පස්සේ සංචාරක කර්මාන්තය මේ වගේ යම් කාල වකවාණු වල රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි විවිධාකාර ක්‍රමවේද රජයන් විසින් ඉස්සරහට ගෙනාවා. මෙහිදී සංචාරක කර්මාන්තය ආයුර්වේදයත් එක්ක බද්ධ වෙලා කරන්න ගත්තේ ඔබ නොහිතන දෙයක් ඔබ කියන්නම්. ඉන්දියාවේ සංචාරක කර්මාන්තය ආයුර්වේද වෙදකමත් එක්ක සම්බන්ධ වෙලා කේරළ ප්‍රදේශයේ විශේෂයෙන් කරනවා. ඔබ දන්නවද ඉන්දියාවේ ඒ දේ කරන්නත් කලින් ලංකාවේ තමයි මේ දේ පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ සංචාරක හෝටල් ශාස්ත්‍රයේ ආයුර්වේදය සම්බන්ධ කරගෙන විදේශිකයින්ට ප්‍රතිකාර සහ ආයුර්වේද සත්කාරක ක්‍රම කරලා තියෙන්නේ ලංකාවේ. නමුත් ලංකාවේ ඒ දේට ලැබුණු සහයෝගය අත් වශයෙන්ම මදි. මගේ දැනීමේ හැටියට නම් මම දැක්ක දේ හැටියට නම් අත් වශයෙන් මීට වැඩි සහයෝගයක් දුන්නා නම් අපිට අර ඉන්දියාව අපෙන් ඉගෙනගෙන ඒ ටික ඉන්දියාව අපිට වැඩි හොඳට ඇත්ත වශයෙන්ම දිගට ක්‍රියාත්මක කරා මේ වෙනතුරුත් උන් කරන් යනවා. අපිට දැන් මේ සංචාරක ව්‍යාපාරයට මේ කොරෝනා වසංගතයත් එක්ක පුදුමාකාර කඩාවැටීමක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි සමස්ත රටේ ආර්ථිකයම කඩාවැටෙන තත්ත්වයකට ලොකු පසුබෑමක් මේ හරහා සිද්ධ වුණානේ. දැන් මෙතනදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සම්බන්ධ කරගෙන අපි බටහිර වෛද්‍යවරුන්ගේ සහයෝගයත් එක්ක ඇත්ත වශයෙන්ම බටහිර වෛද්‍යවරුන්ගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී ඔබතුමන්ලා ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල ඔබ දැන් ඉන්න මේ පුංචි රාමුව තුල ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට එන්න. එළියට ඇවිල්ලා බලන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. අද වෙනකොට මේ රෝගීන් බවට පත් වෙන්නේ අපේ සහෝදර ජනතාව. එතකොට මේ අපි ප්‍රවෘත්ති බලනකොට මෙච්චර රෝගීන් සංඛ්‍යාවක් එකතු වුණාගෙන අද දවසේ මෙච්චර රෝගීන් ප්‍රමාණය ඒ වගේම අද දවසේ මෙච්චර මැරිලා තියෙනවා. එතකොට මරණ සංඛ්‍යාව මෙච්චරයි කියලා. මේ සෑම දෙයක්ම තුලින් අපි අර තරංගයක ලකුණු පූර්ව දිහා බලනවා වගේ ලකුණු පූර්ව අධ්‍යයනය නෙමෙයි අපි බලන්න ඕනේ. ඉතින් මේ සංචාරක කර්මාන්තයේ එක්ක මම මේක බද්ධ කරන්න මේ සාකච්ඡාව මෙතනදී අපි මේ කටයුත්ත අපි එකතු වෙලා කෙරුවොත් ඇත්ත වශයෙන්ම මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ වෛද්‍යවරුත් එක්ක මම සාකච්ඡා කරාම ඔවුන්ගේ මා නොදන්නා දේත් මම ඔවුන්ගෙන් දැනගෙන ඒ වගේම මේ පිළිබඳව අපිට යන්න ඕන පුළුවන් පාර මොකක්ද කියලා සාකච්ඡා කරාම පැහැදිලිව පෙනිච්ච දෙයක් තමයි අපි දෙගොල්ලෝ එකතු වුණොත් මේ වසංගතය අපිට විනාශ කරන එක මහ දෙයක් නෙමෙයි. මොකද ඒ තරම් ඖෂධ පද්ධතියක් ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍යරයා තුළ තියෙනවා. දැන් මේ සංචාරක කර්මාන්තය ගත්තම බටහිර රටවල් වල ඉඳන් විවිධාකාර ලෝකයේ රටවල් වල ඉඳන් ලංකාවට එනවා විදේශිකින් ආයුර්වේද ප්‍රතිකාර සඳහා. මෙතුමත් ඒ පිළිබඳව හොඳටම දැනුමක් තියෙන මේ වෛද්‍යවරයෙක්. එතකොට ලංකාවට එනවා අපේ අයටත් වඩා උනන්දුවෙන් මේ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්න. එතකොට අපිට පුළුවන් නේද මේ දෙකොල්ල එකතු වෙලා අපි වෛද්‍ය ක්‍රම අපේ ලංකාවේ තියෙන දේවල් සම්බන්ධ කරගෙන බටහිර වෛද්‍යවරුන්ගේ කාරුණික සහයෝගය ලබාගෙන අපි අපේ වෛද්‍ය ක්‍රමයක් හදමු. මේ දෙකොල්ලම එකතු වෙලා අපි අපේ දෙයක් හදලා අපි ලෝකෙට දෙමු. මෙන්න අපි කොරෝනාව ජයගත්තා. එතකොට අපිට අපේ සංචාරක කර්මාන්තය විතරක් නෙමේ අපිට ලෝකෙම ජය ගන්න පුළුවන්. ඒ නිසා මේ යෝජනාව ගැන ඔබ බොහොම මැදිහත්ව කාර්මික සිතින් බලලා මම මේක යෝජනාවක් හැටියට කරනවා. ඒ නිසා අපේ බලධාරීන් නිලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කළා අපේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලබාගෙන අපි ඉස්සරහට යන જાතියක් වෙමු. නැවතත්
දියුණු වෙමින් පවතින නෙමේ අපි දියුණු වෙච්ච ජාතියක් බවට පත් වෙන්න පුළුවන් ජාතියක් බවට අපි කටයුතු කරමු මේ කාරුණික ආරාධනාව මේ ආයතනය මේ වගේම මම මේ කරන යෝජනාව ඔබ බුද්ධියෙන් විමසලා බලලා කටයුතු කරන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා. හොඳයි වෛද්‍යතුමන්ගේ ඒ ආරාධනාව ප්‍රාර්ථනාව බලාපොරොත්තුව හැබෑවක් කරගන්න පුළුවන් වටපිටාව නිර්මාණය වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ කතා බහට ආරාධනා කරා ජාතික ආයුර්වේද ශික්ෂණ රුහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් වෛද්‍යතුමන්ට ස්තුතියි වෛද්‍යතුමනි. ඒකම ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිමිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වෛද්‍ය රංජිත් අබේවර්ධන මහත්මයාට ස්තුතියි. දැන් මේ මාසයේ අද අවසාන දවස අපි මේ ගත කරමින් ඉන්න හෙට කියන්නේ තවත් අලුත් මාසයක්. ඒ අලුත් මාසය තුල අපි මේ කාරණා තුල අලුත් වෙමින් දැනුවත් වෙමින් පරිස්සම හදාගෙන මේ කොවිඩ් අභියෝගය වඩා සාර්ථකව පාලනය කරගෙන අපි බලාපොරොත්තු වෙන අර නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන් වටපිටාව ඉතා ඉක්මනින් ඇති කරගනිමු. ඒ වගකීමත් එක්ක ජීවිතය ඉස්සරහට අරගෙන යමු. ඒ ප්‍රාර්ථනාවෙන් අපි සමගන යන්නේ. සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවි ශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි